ශාක රෙසින තුල සංරක්ෂණය වූ ජීවි කොටස්. ශාක රෙසින තුල සංරක්ෂණය වූ ජීවි කොටස්. Okay. ශාක රෙසින තුල සංරක්ෂණය වූ ජීවි කොටස්. ශාක රෙසින තුල සංරක්ෂණය වූ ජීවි කොටස්. හරි. ඊළඟ එක. තුන්වෙනි එක සර් මේ අස්තිමේ පාෂාණය ඔය කෙතනින් ඇතිනේ අස්තිමේ පාෂාණය. කෙතනින් ඇති? මම දැන් පතුන අස්තිමේ පාෂාණය. අපි කෙටියෙන් ලියමු. වල විභාගයට අහුවත් ඔක විස්තර කරලා ලියන්න. يعني වාක්‍ය සම්පූර්ණ කරගන්න. හරි. ඊළඟ එක රෙසින තුල තැන්පත් වූ නැතර රෙසින තුල සංරක්ෂණීය වූ ජීවි කොටසක්. සමහරට අණ්ඩක් වෙන්න පුළුවන් ඈ. ඒ අණ්ඩෙන් ඉතින් පස්සේ ජීවය නිර්මාණය කරලා තීරණය කරන්න කොයි වගේ කෙනෙක්ද හිටියේ කියලා. හැඩේ නිර්මාණය කරලා. ඔයාලට සටහන දවන වෙන්නේ ශාක රෙසින තුල සංරක්ෂණය වූ ජීවි කොටසක්. සම්පූර්ණ ජීවියම නෙවෙයි ජීවි කොටසක්. ඊළඟ එක. රෙසින තුල රෙසින මැලියම් වගේ තියෙන්නේ ශාක රෙසින. අනේද ඊළඟ එක ද්‍රවාසන්න රටවල අපේ ලංකාවේ නෙමෙයි ද්‍රවාසන්න රටවල අයිස් තට්ටු තුල ද්‍රවාසන්න ප්‍රදේශවල අයිස් තට්ටු තුල සිර වූ සිරුරු වලින් උදාහරණ මැමත් ඊළඟ එක ජීවීන්ගේ පාසලකුණු වරහන් ඇතුලේ ඩයිනොසිරස් දැන් ඩයිනොසිරස් ජීවියා නිර්මාණය කරලා තියෙන්නේ පාසලකුණු. වෙලාවක් තියෙනවා ඩේටා තියෙනවා නම් පොඩ්ඩක් මේ YouTube ගිහින් ගහන්නකො ඩයිනොසරස් ෆිල්ම් කියලා මේ මූවි කියලා. එතකොට ඔය ඩයිනොසරස් කියලා ලස්සන චිත්‍රපටයක් ආවා මේ 2093 එක ගන්න. මොකද මා බලලා තියෙන එක. ඒකේ තියෙනවා ඩයිනොසරස්ගේ විකාශය. එයාගේ කොහොමද බිත්තරෙන් ඇති වුනේ ඊට පස්සේ එයාගේ පැවැත්ම කියන සම්පූර්ණ එයාගේ කතාව තියෙනවා. පුළුවන් නම් වෙලාවක් තියෙනවා නම් ඩේටා වගේ තියෙන YouTube ගිහින් ඩයිනොසරස් මූවි කියලා ගහලා 93 එක ගන්න. ඒක නම් පොඩ්ඩක් බලන්න. මොකද්ද ගහන්න ඕනේ? හරි. මොකද්ද ගහන්න ඕනේ? මේ
ඔයාලට තියෙන්නේ මේ YouTube ගිහින් data තියන්න හැබැයි මොකද පැය එකමාරක චිත්‍රපටියක් මේ ඩයිනොසරස් මූවි කියලා ගහන්නකෝ නැත්නම් ෆිල්ම් කියලා ගහන්නකෝ එතකොට එනවා ඒකේ ගොඩාක් එනවා ඒකේ 2093 කියලා එකක් එනවා ඩයිනොසරස් මූවි 93 කියලා අන්න ඒක බලන්න ඒක සාමාන්‍ය ටිකක් ওই විකාශය කියන එක තියෙනවා බිත්තරෙන් ඇති උනේ කොහොමද පරිශ්‍රණය කරේ කොහොමද ඔක්කොම ටික තියෙනවා සුට්ටා නිකන් ඉන්නවා බලන්න හැබැයි data ඔයාලා මේ පැකේජ් ගහගෙන තියෙනවා අර මාසෙටම unlimited දෙන ඒවා කාඩ් වලින් නම් බලන්න එපා ඊළඟට දෙමාපියොන් ටිකයි මම අනිවාර්යෙන් බලන්න කිව්වා කියලා හරි හරි ඔන්න එහෙමනම් අපි මේ පොසිල ගැන කතා කරා. ඊළඟට බලන්න ඊළඟට උතන ජීවමාන පොසිල. මොකක්ද මේ ජීවමාන පොසිලයක් කියන්නේ? අතීතේ ඉඳලා අපි කියවන ජීවීන් වෙනස් වෙනවා කියලා. නෑ අතීතේ ඉඳන් එදා හිටපු ජීවියම අද ඒ විදිහටම ඉන්නවා නම් ඒවට කියනවා ජීවමාන පොසිලයක්. දැන් අපි ජීවමාන පොසිලයක් නෙමෙයි. එදා හිටපු අපි නෙමෙයි අද ඉන්නේ. එහෙනම් ජීවමාන පොසිල කියන්නේ මොකද්ද? ආරම්භක දවසේ ඉඳලා අද දවස වෙනකන් කිසිම වෙනසකට ලක් නොවිලා ඒ විදිහටම ඉන්න ජීවියෙකුට අපි කියනවා ජීවමාන පොසිලය. අපේ යාළුවෝ දෙන්නෙක් තුන්දෙනෙකුත් ඉන්නවා පෙරලා ගන්න මේ 105 වෙනි පිටුව. බත් ඌර. ජීවමාන පොසිලය. කැරපොත්ත. අපි ওই දෙන්න ගැන නම් දන්නවනේ ජීවමාන පොසිලය. ඒ කියන්නේ එදා ඉඳන් ඇති වුණ දවස් ඉඳන් අද වෙනකන් කිසිම වෙනසකට ලක් වෙන්නේ නැතුව ওই විදිහට හිටපු සත්තු. දැන් එතකොට මේ ඔක්කොම මේ ලංකාවෙන් හොයාගෙන තියෙනවා. සිලාකෑන් මත්ස්‍ය මෙයා ලංකාවේ නෑ මේ සිලාකෑන් මත්ස්‍යගේ ඉතිහාසය කිව්වොත් එහෙම මීට වසර මිලියන 70කට කලින් ඒ කියන්නේ මිලියන 70ක් කියන්නේ කෝටි 7කට කලින් වගේනේ වඳ වෙලා ඉඳලා තියෙනවා වඳ වෙලා ගිහින් තියෙනවා ආයේ ජීවියා ඉඳලා නෑ පස්සේ හම්බෙලා තමයි 1938 මේ ළඟදී දකුණු අප්‍රිකාවේ අර හිටපු මත්ස්‍යයා ඒ විදියටම ඉඳලා තියෙනවා බලන්න වසර මිලියන 70කට පස්සේ කිසිම වෙනසක් කළා නැහැ. එයා ඉන්න ඇති අපිට හොයාගන්න බෑ නේද? හොයාගන්නකොට අර ජීවෙම තමයි හිටියේ. අන්න ජීවමාන පොසිලය. ඊළඟට මේ ත්‍රිකුණාමලයේ හම්බෙනවා ලාම්පු බෙල්ලා කියන සතා. ඊළඟට බත්කූරා කැරපොතන අපි දන්නවා පෙනහැලි මත්ස්‍යයා කියලා සතෙක් ඉන්නවා. ඊළඟට යෝධ මීවන ගහක් තියෙනවා. මෙන්න මේගොල්ලෝ මේ ජීවමාන පොසිලදී අපි සලකනවා. එදා ඉඳන් අද දක්වා කිසිම වෙනසකට ලක්ුනේ නැහැ. එහෙමනම් ලියා ගන්න ජීවමාන පොසිල. හරි. ලියා ගන්න. අතීතයේ ඇති වූ ජීවියා. අතීතයේ ඇති වූ ජීවියා පාරිසරික වෙනස් වීම වලට ලක් වුවද දැන් යාට පාරිසරික වෙනස් වීම ලක් වුණානේ පාරිසරික වෙනස් වීම වලට ලක් වුවද දේහ ලක්ෂණ වෙනසක් නොවි එලෙසම පවත්වා ගන්නා ජීවි වෙනසක් නොවි එලෙසම පවත්වා ගන්නා ජීවි එලෙසම පවත්වා ගන්නා ජීවි සත්තු කියන්න බෑ ශාකත් ඉන්නිලා ජීවීන් කියන්නේ. එපමණ මේ නම් ටික ලියා ගන්න උදාහරණ කියලා. අර නම් ටික ලියා ගන්න නම් 6ක් කියනවනේ නම් 6 ලියා ගන්න උදාහරණ කියලා.
සතු වෙනාන් ටික ලියා ගන්න. ලියාගත්ත නේද නම් ටික? හරි. ඊළඟට දැන් මේ පොසිල වලින් අපි කියවනේ ජීවිතයේ පරිණාමය තීරණය කරනවා කියලා. හැබැයි මේක සාර්ථක නැහැ. අපිට හම්බෙලා නැහැ දැන් අපිට මීට අවුරුදු මිලියන අපි අසිලා කැන්වස් මිලියන 70කට කලින්නේ. මිලියන 70කට කලින් ඉන්න ජීවිතයගේ අපිට හම්බෙලා තියෙන ඇටකටු කෑල්ල අපි දන්නවද කොයි කාලෙද කියලා? තේරුම්න්නේ දන්නේ නැහැ. නේද? ඒක කොයි කාලේ හම්බෙච්ච එකක්ද ඊට පස්සේ ඒකට අවුරුදු මිලියන 10කට පස්සේ තව කෑල්ලක් කොහොම හම්බෙලා නැහැ. එක කෑල්ලක් යොදාගෙන මේ සතෙක් නිර්මාණය කරන එක සාර්ථක නැහැ. එහෙනම් පොසිල අධ්‍යයනයෙන් ජීවීන්ගේ පරිණාමය සාර්ථකව කියන්න බෑ මොකද ක්‍රමානුකූලව අවධියෙන් අවධියට ක්‍රමානුකූලව පොසිල හම්බෙලා තියෙන්නේ තවම අශ්වයාගේ විතරයි. අශ්වයාගේ විතරයි අපිට පොසිල වලින් පරිණාමය ගැන පැහැදිලි තොරතුරක් දෙන්න පුළුවන්. අශ්වයාගේ එක එක යුගවල පොසිල හම්බෙලා තියෙනවා දැනට. මිනිසාගේ හරි වෙන සතෙක් කිසිම සතෙකුගේ පොසිල සාක්ෂි වලින් පැහැදිලිවම පරිණාමය ගැන කියන්න බෑ. දැන් අපිට බෑනේ පරිණාමය කියන්න පොසිල සාක්ෂි වලින්. අපි මේ කියන්නේ මෑත යුගයේ අර නූතන මානවයාගේ පරිණාමය අපි කතා කරන්නේ නේද? අර හෝමෝ කට්ටිය ගැන අපි කතා කරන්නේ නූතන මානවය ගැන. ඉතින් හෝමෝ ඇති වෙන්න කලින් ඊට කලින් තවත් ජීවියෙක් ඉන්නේ. අපි එන්න ඕන කාගෙන්ද? ඔයාලා කිව්වේ අපි කතා කරේ කාගෙන්ද මේ උරගයෙන් වෙන්නේ. එන උරගයාගේ ඉඳන් හෝමෝ දක්වා එනකොට පරිණාමය අපි දන්නේ නැහනේ. අරයාගේ ඉඳන් අපි කතා කරනවා. මොකද අපේ පොසිල පැහැදිලි සාක්ෂි නැහැ. මම කිව්වේ බලංගොඩ මානවය තමයි මිනිසෙක් විදිහට හම්බෙලා තියෙන්නේ ලංකාවේදී යා මිලියන අවුරුදු 60000කට කලින් යාගේ අස්ති කැලේ තියෙන්නේ. ඒතර ඒ අතරේ අර කොයි වෙන විදියට අපිට සාක්ෂි නැහැ. එහෙමනම් ලියා ගන්න. පොසිල වල ඒ යුගයන්හි පොසිල වල ඒ යුගයන්හි තොරතුරු නිරූපණය නොවන නිසා ආයෙත් කියන්නකෝ. පොසිලවල ඒ යුගයන්හි තොරතුරු ක්‍රමානුකූලව නැති නිසා පරිණාමය ප්‍රකාශ කිරීම නොවන නිසා පරිණාමය ප්‍රකාශ කිරීම එතරම් සාර්ථක නැත. එතරම් සාර්ථක නැත. මන්ද අය කපන්න මන්ද කියන්නේ කපන්න ඕනේ. ඒක ඕනේ. සාර්ථක නැත. ලියා ගන්න අලුත් චූලකින් පරිණාමික ඉතිහාසය ක්‍රමානුකූල පොසිල ඇත්තේ පරිණාමික ඉතිහාසය ප්‍රමාණවත් තරම් තොරතුරු ඇත්තේ පරිණාමික ඉතිහාසයේ පිළිවෙලට තොරතුරු තියෙනවා.
පරිණාමයේ ඉතිහාසය ඉතිහාසයේ ප්‍රමාණවත් තොරතුරු ඇත්තේ. නැත්නම් ප්‍රමාණවත් පොසිල තොරතුරු ඇත්තේ. ප්‍රමාණවත් පොසිල තොරතුරු ඇත්තේ. ප්‍රමාණවත් පොසිල තොරතුරු ඇත්තේ අශ්වයාගේ පමණි. එයා ගැන අපිට හරියට කියන්න පුළුවන් එයාගේ පරිණාමය. අශ්වයාගේ පමණි. අශ්වයාගේ පමණි. බලන්න පෙරලා ගන්න මේකේ සටහන් ඕනේ 9:9 රූපේ. ඉස්සෙල්ලා අශ්වයා පෙරලා ගන්න 9:9 රූපේ. ඉස්සෙල්ලා අශ්වයා සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 40ක් අඩියකමාරක් විතර උස බල්ලෙක් වගේ සතෙක්ලු. ඇඟිලි 3යිලු තිබ්බ ඉස්සරහා කකුලට. පස්සේ බලන්න මෙයා මේ ටික මෙන්න මේ පොසිල වලින් පාද දික් වෙවි සතා දික් වෙවි අද නේද කුර තියෙන ඉස්සර තිබෙන ඇඟිලි 3ක සතෙක්. පස්සේ අද කුර තියෙන වේගයෙන් දුවන්න පුළුවන් අශ්වයෙක් බවට පත් වෙනවා. මෙයා අවසාන නැහැ. මේ අශ්වයා තව අවුරුදු 1000 ගණනකින් මීට වැඩිය තමයි පියාඹන්න පුළුවන් මට්ටමට ඉඳන් දුවන වේගය හැටියට නේ. ඔය විදිහට පරිණාමය වෙයි. දැන් ඔයාලා ජිරාෆ් කතාව අහලා තියෙනව නේද? පොඩි අතු ගන්න බැරි හින්දා බෙල්ල උස්සලා දෝ ජිරාෆ් ඇතුණ කළා. ඒ වගේ මොනවාරි සිද්ධිය ඇති නේ. එතකොට ඔය විදිහට වෙනස්. එවන අශ්වයාගේ තමයි පරිණාමික ක්‍රියාවලිය නියමාකාරයෙන් සිද්ධ වෙලා තියෙන්නේ. අපිට දැන් කියන්න බං අශ්වයා ගැන විතරයි. හරි ඊළඟ ලියන මාතෘකාව අවසාන මාතෘකාව ජෛව විවිධත්වයේලා පරිණාමයේ වැදගත්කම. ජෛව විවිධත්වයේලා පරිණාමයේ වැදගත්කම. ලියා ගන්න. පරිණාමය පිළිබඳව පර්යේෂණ පැවැත් වූ විද්‍යාඥයා වර්තමානයේ මේක අහලා ඇති. පරිණාමය පිළිබඳ පර්යේෂණ පැවැත් වූ විද්‍යාඥයා චාල්ස් ඩාවින් මොහු පරිණාමය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ වාදය ස්වභාවික වර්ණවාදය ස්වභාවික වර්ණවාදය හරි මේ අහගන්න ලියුවා නේද මේ ස්වභාවික වර්ණවාදයෙන් එයා මොකද්ද කිව්වේ පරිසරයේ එක එක ජීවීන් නැති වෙනවා පරිසරයට ගැළපෙන අය ඉතුරු වෙනවා නැති අය විනාශ වෙනවා අර ඇමරිකාවේ කොරෝනා තීරියම තමයි ස්වභාවික වර්ණවාදය තමයි තේරුම් ගන්න පරිසරයේ එක එක ජීවීන් නැති වෙනවා පරිසරයට ගැළපෙන ජීවියා පරිසරයේ ඉතුරු වෙනවා පරිසරයට ගැළපෙන ජීවියා පරිසරයෙන් විනාශ වෙලා යනවා
ඔන්න ඔය විදිහ තමයි ජීවීන්ගේ පරිණාමය සිද්ධ වෙන්නේ. ඔන්න ඔක තමයි ආ ස්වභාවික වර්ණවාදයෙන් කිව්වේ. ලියා ගන්න. මෙහිදී මොහුගේ මතයට අනුව දැන් මේ අපි මම කතා කර පරිණාමය ගැන මෙයා තමයි කියලා දුන්නේ. මෙහිදී මොහුගේ මතයට අනුව ජීවීන් අතර තරංගයක් පවතින අතර ජීවීන් අතර තරංගයක් පවතින අතර ජීවීන් අතර තරංගයක් පවතින අතර තරංගයෙන් ජය ගන්නා කෙනා පරිසරයේ ඉතිරිවන අතර ඔහු පරිසරයට ගැළපෙන පරිදි ජීවත් වේ. ඔහු පරිසරයට ගැළපෙන පරිදි ජීවත් වේ. ඔහු පරිසරයට ගැළපෙන පරිදි ජීවත් වේ. කලින් විශේෂය මේක වැඩිද? ඔහු පරිසරයට ගැළපෙන පරිදි ජීවත් වේ. දැන් මම කිව්වේ තල්මසුන්ට වහමුණොත් ජීවත් වෙන්න ඕන විදිය. පරිසරයට ගැළපෙන පරිදි ජීවත් වේ. එම අය වෙනස්කම් වලට ලක් වෙමි. ඒ පරිසරයේ ගැළපෙන එක්කෙනා වෙනස්කම් වලට ලක් වෙමින් නව විශේෂ ඇති වේ. ඔන්න ඔහමයි පරිණාමය සිද්ධ වුණා කියන්නේ. අර අපි කතා කරපේකම තමයි පරිසරයට ගැළපෙන එක්කෙනා හිටියා. මේ එයා ඊට පස්සේ එක විදිහට වෙනස් වෙවි මම අර කිව්වේ මිනිස්සු දකුණු අප්‍රිකාවේ අයයි ආසියාවේ දකුණු ආසියාවේ අයයි ඔය තායිලන්තේ වගේ රටවල අයයි ඉතුණා අංගේ. හරි. එතකොට අපි 9 වෙනි පාඩම ওই ටික තමයි සාකච්ඡා කරන්න තියෙන්නේ. දැන් එතකොට ඔයාලගේ 6 7 8 9 කියන පාඩම් හතරෙන්ම මම පේපර් එකක් කරේ නෑ. අපි 5 වෙනි පාඩම වෙනකම් පේපර් සාකච්ඡා කරා. හරි නේද? එතකොට 6 7 8 9 පන්ති වල පේපර් එක මම දානවා අනිද්දා දිහාට. මොකද ඔයාලට අර එවලා තියෙනව නේද පන්ති දැන් ඔයාලා දැනුවත් නේද අර සිකුරාදා තියෙනවා කියලා අර කලාපෙන් අර විභාගයක්. විද්‍යාව ඉංග්‍රීසි ගණිතය සිංහල ඉතිහාසය කියන විෂයන් පහට. ඔයාලා දැනුවත් නේද ඒක? අර ඔයාලට පහුගිය දවසක තිබ්බේ අර ගණන් විභාගයක් සබරගම් පළාතෙන් ඒ වගේ අපේ කලාපෙනුත් කරනවා. එතකොට දැන් මේ විභාගයට පාඩම් කරන්න තියෙනව නේද? විෂයන් පහක් තියෙනවනේ.
එතකොට ඒක WhatsApp එකේ ඉන්නේ. ඔව් එතකොට ඒකේ ඔයාලා 9 පන්ති නම් කරලා තියෙන මැද පාඩම් 2යි 3යිද ඒකෙන් කොච්චර දුරට හදයිද දන්නේ නැහැ. එතකොට ඉතින් ඒගොල්ලෝ කියන්නේ එහෙම තමයි දැන් අර මං කිව්ව පණිවිඩ ටිකක් කියන්න තියෙනවා කියලා. ඉතින් මේවා කතා කරලත් බෑ නොකරත් බෑ. දැන් අපිටත් ඉස්කෝලෙන් එවලා තියෙනවා මේ වෙනකොට ළමයින්ට උගන්වපු පාඩම් ටික එවන්න. මොනවද? අපේ ස්කූල් දාලා තියෙනවා පුතේ හැම ඉස්කෝලේටම කියනවා. නේද බලන්න දැන්. අර ඒක තමයි තුතේ කියන්නේ. ඉතින් දැන් ඉතින් මමත් ඉතින් මොකද කරන්නේ? ඉතින් මාත් ඉතින් යවනවා කොලේ පුරවලා. අපිට ඒක නොයවත් බෑනේ. එහෙමනොත් ඉස්කෝලේට බයිනවා. දැන් අපිට කියලා දෙන්නේ කොහොමද WhatsApp වලින් Zoom වලින් ළමයින්ට උගන්වන්නේ. මේ ඉන්නේ 13 දෙනෙක්. පන්තියේ ඉන්න 40 35 70. එතකොට අපි අනිත් අයට ඔන්න අපි මේ ලැප්ටොප් එකයි data අප දැන් ඉස්සරහට සෙනුරි හිටියා පන්තියේ ළමයි ඉතින් මගෙන් අහනවා ඇයිලු මම මොකදලු කරන්නේ අයින් වුණාලු. ඉතින් මං කියලා මොනව කරන්නද? එයාගේ data ප්‍රශ්නයක්.